තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. අද අපි කතා කරන්න ඉතාමත්ම වැදගත් තේමාවක් පිළිබඳව නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා යන ගමනේදී ඔබ විසින් දැනගත යුතුම ඉතාමත්ම වැදගත් තේමා කිහිපයක් අද අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. සීලය සහ දිට්ඨිය. සීලය කියන එක පැත්තකින් විපත්තියක් වෙනකොට තව පැත්තකින් සම්පත්තියක් වෙනවා. දිට්ඨිය කෙනෙකුට විපත්තියක් වෙනවා, තව කෙනෙක් දිට්ඨිය සම්පත්තියක් කරගන්නවා. කොහොමද මේ සීලය සහ දිට්ඨිය විපත්තියක් සහ සම්පත්තියක් කරගන්නේ? කතා කරන්න තියෙනවා. ඔබේ ජීවිතය තුලත් විමසා බලන්නට වැදගත් කාරණාවක්. සීලය සම්පත්තියක් වශයෙන් යෙදෙනවද? එහෙම නැත්නම් සීල විපත්තියකටද පත් වෙලා තියෙන්නේ? දිට්ඨිය සම්පත්තියක්ද විපක්තියක්ද? ඔබම ඔබේ ජීවිතය ගැන පරීක්ෂා කරලා බලන්නට අපූර්ව තේමාවක් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. මුලින්ම අද සාකච්ඡාව සඳහා වැඩම වදාළ අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පිළිඅර ගන්නට ඕන. සුපුරුදු පරිදි අදත් වැඩම කොට වදාරලා තිබෙනවා. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේ පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරන්. තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව පූර්ණේ කරන්නට කියලා. මේ ත්‍රිශික්ෂාව පූර්ණේ කිරීමත් එක්ක තමයි අපි බලාපොරොත්තු වන උත්තරීතර නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සීලය කියන එක ඔබ පටන් ගන්න මූලිකම පියවර. ඔබේ ගුණධම් නැමැති මේ මහා මාලිගාව නිර්මාණය කිරීමෙහි පදනම වගේ තමයි සීලය කියලා කියන්නේ. එය ඉතාමත්ම වැදගත් දෙයක්. සීලය බොල් වෙලා ගියොත් හරියට පදනම බොල් වුණා වගේ. ඔබ තනන මාලිගාව බොල් දෙයක් බවට පත් වෙනවා, කඩා වැටෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සීලය කියන එක විශේෂ අවධානයක් යොමු කරලා තේරුම් අරගන්නට ඕන කාරණාවක්. ඒ වගේම උවමනාවෙන් පූර්ණය කළ යුතු ධර්මයක්. දැන් අද අපි කතා කරන සීල විපatti, දිට්ඨ විපatti, සීල සම්පදා, දිට්ඨි සම්පදා පිළිබඳව. අපි පසුගිය සතියේදීත් මේ සම්බන්ධ යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. කසබාදරනේ කොහොමද මේක විස්තර කරන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. සීලය කියලා කියන්නේ මිනිස්සෙකුට තියෙන ආභරණයක් වගේම මේ ශාසනයේ පටන් ගන්නා මූලිකම තැන. කෙනෙක් පළවෙනියටම හික්මෙන්නට පටන් ගන්නේ සීලය තුල. අපි සම්මා දිට්ඨිය මූලික කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කතා කළාට සාමාන්‍යයෙන් සීල සමාධි ප්‍රඥා කියලානේ අපි මේ ශාසනය හඳුන්වන්නේ. කෘත්‍ය විදිහට මේක සම්පාදනය කරගන්නට යනකොට සීලය තමයි පෙරටුවට යන්නේ. ඒකට දැන් යම්කිසි කෙනෙක් සීලයක් ආරක්ෂා කරන්නේ, සීලයක් සමාදන් වෙන්නේ යම්කිසි දර්ශනයක් ඇතිව, ඒක දර්ශනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා. නමුත් එයාට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ, හික්මෙන්න තියෙන්නේ. එතකොට අන්න ඒ මූලික අඩිය තියන්න තියෙන්නේ සීලය නැමැති පදනමට. නිසා සීලය කියලා කියන්නේ මේ ශාසනයේ ප්‍රධානතම දෙයක්. සීලයක් නැතිව ඉන්නහාට දියුණුවක්, ඉන්නහාට වැඩිමක් කෙනෙකුට ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි හරියට තේරුම් අරගෙන ඉන්නට ඕනේ සීලය කියන්නේ මොකක්ද? සීලය පරිහානියටපත් වෙන්නේ කොහොමද? සීලය කියන දේ අපි යොදාගත යුත්තේ කොහොමද කියන දේවල් අපි හරියට තේරුම් අරගෙන ඉන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි සීල විපatti පිළිබඳව කතා කරනකොට සීලය කෙනෙකුගේ හානියට පැමිණීම, සීලය කියන දේ කෙනෙකුගේ ජීවිතයෙන් ඉවත්ව යෑම විපත්තියක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි ඒක සීල විපatti කියලා කියන්නේ. කෙනෙකුගේ ජීවිතයට සීලය යෙදෙන්නේ නැතිනම් ඒ නොයෙදෙන සීලය තුල ඒ කෙනාට නිර්වාණාධිගමය සාක්ෂාත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ සම්පත්තියක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි ඒක විපත්තියක් හැටියට හඳුන්වන්නේ. සම්පත්තියක් ලබන්නට බැරි දෙයක් නිසා ඒක විපත්තියක් හැටියට හඳුන්වනු ලබනවා. ඒකට මොකද්ද මේ සීල විපත්තිය කියලා කියන්නේ? යෝ කායිකෝ වීතික්කමෝ, යම් කායික වීතික්කමයක් තියෙනවා නම්, වාචසිකෝ වීතික්කමෝ, යම් වාචසික වීතික්කමයක් තියෙනවා නම්, කායික වාචසික වීතික්කමෝ, කායික සහ වාචසික වීතික්කමයක් තියෙනවා නම් අයං උච්චති සීල විපatti. මේ තමයි සීල විපත්තිය.
ඒ වගේම සබ්බම්පි දුස්සීලයන් සීල විපත්ති කියලා කියනවා. සියලුම ආකාරයෙන් පවත්නා දුසිල් බව තමයි සීල විපත්තියයි කියලා කියන්නේ. එතකොට මේ සීලය පිළිබඳව කරන මනා නිර්වචනයක් ඒ තමයි මේ කායික වශයෙන් තිබෙන යම්කිසි ආකාරයකින් කය ඉක්මවා යෑමක් කායික වීතික්කමයක් කියලා අපි කියනවා. වාචසික වීතික්කමයක් කියලා කියනවා. වචනේ ඉක්මවා යෑමක් කියන දේ. එතකොට සීලය කියලා කියන්නේ හුදෙක්ම අපිට තේරුම් ගන්නට පුළුවන් කය වචන දෙකේ පවත්නා සංවරය. ඒ තමයි සීලය. එතකොට සීල විපත්තියක් කියලා කියන්නේ මොකද්ද? යම් කායිකව ඉක්මවා යෑමක් සහ වාචසිකව ඉක්මවා යෑමක්. සීලය කියලා කියන්නේ මානසිකව චේතනාවක් සිතුවිල්ලක් ඇති වූ පමණින් ඛණ්ඩණය වන බිඳෙන සීලයක් ඇත්තේ නැහැ. මේ ශාසනයේ සීලය හැම වෙලාවකදීම කායික සහ වාචසික කියන අංග දෙක තමයි අකුසලයට නොයන විදිහට වළක්වා ආරක්ෂා කරගත යුත්තේ. ඒකට වීතික්කමය කියලා කියන්නේ කායික වශයෙන් එයාට පුළුවන් කමක් නැහැ එයාගේ චර්යාව වළක්වා ගන්නට. වාචසික වශයෙන් එයාට පුළුවන් කමක් නැහැ එයාගේ චර්යාව වළක්වා ගන්නට අකුසලයට යන්නේ නැති විදිහට. අන්න එතකොට තමයි ඒක විපත්තියක් බවට පත් වෙන්නේ. එතකොට අපිට මෙතන ප්‍රධාන කරුණක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ඕලාරික මට්ටමින් කෙනෙකුට නතර කරගන්නට පුළුවන් සීමාවක් තමයි සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඕලාරික වශයෙන් කෙනෙකුට නතර කරගන්න පුළුවන්. දැන් කෙනෙකුට තරහ යන්න පුළුවන්. හැබැයි තරහ ගිහිල්ලා කයින් ක්‍රියාත්මක වෙනවා කියන දේ නොකර ඉන්න ඒක ඉක්මනට පුළුවන්. දැන් හිතට ද්වේෂයක් එනවා කියන එක, සිතට අමනාපයක් ඇති වෙනවා කියන එක සාමාන්‍ය ස්වභාවයෙන් සිද්ධ වෙනවා. හැබැයි අමනාපයක් ඇති වෙලා අපි යාට පරස වචනයෙන් බනිනවා කියන එක අපිට නොකර ඉන්න පුළුවන්. ඒ වගේම හිතට අමනාපයක් ඇති වෙලා අපි සත්ව ඝාතනය නොකර ඉන්නවා කියන එක අපිට කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දුස්සීල බව කියලා කියන්නේ අර කායික වශයෙන් ඒක ඉක්මවා යෑම. දුස්සීල බව කියලා කියන්නේ වාචසික වශයෙන් ඒක තමන්ව ඉක්මවා යෑම තමයි හඳුන්වන්නේ. දැන් කසපාඳුන මෙතනදී කෙනෙකුට හිතෙන්නට පුළුවන් හිත අපිරිසුදු වෙලා කයෙන් වචනෙන් අපිරිසුදු දෙයක් නොකලාය නොකිව්වයි කියලා පළක් තියනවාද? ඔහුගේ හිත කෙලෙස් වලින් පිරීලා නම් ද්වේෂයෙන් පිරීලා නම් පළක් නැහැ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද දැන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දැන් හිත අපිරිසුදුයි නම් හිතින් දුෂ්ට සිතිවිලි නැවත නැවත හිතමින් ඉන්නවා. නැත්නම් රාග සිතිවිලි නැවත නැවත හිතමින් ඉන්නවා. හැබැයි කය වචන දෙක ආරක්ෂා කරගෙන. එතකොට මෙහෙම සීලයක පළක් තියෙයිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඔව් ඇත්තෙන්ම දැන් මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ දේ තමයි දැන් කර්ම සහ කර්මපත කියලා කොටස් දෙකක් තියෙනවා. කර්ම තියෙනවා කර්මපත තියෙනවා. කර්ම කියලා කියන්නේ තමන්ගේ සිතේ ඇතිවෙන යම්කිසි අකුසල චේතනාවන් තිබෙනවා නම් ඒ සියල්ලම අකුසල කර්ම කියලා කියනවා. අකුසල කර්මපත කියලා දක්වන්නේ යම් තමන්ව කායික වාචසික ආදී වශයෙන් යම් වීතික්‍රමයක් සිද්ධ වෙන අවස්ථාවන්හිදී තමන්ට ඒක කර්මපතයක් ලෙස සකස් වෙනවා. දැන් කෙනෙකුට සතෙක් මරන්න හිතෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කර්මපතයක් සකස් වුණේ නැහැ. අකුසල කර්මයක්. හැබැයි කර්මපතයක් සකස් වුණේ නැහැ. එතකොට ඒ චේතනා මාත්‍රයේ පමණක් එකවර ප්‍රතිසන්දි විපාක අකුසල ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දුගතිගාමී කරනවා කියන තරම් ලොකු ශක්ති සම්පන්න භාවයක් ඒ අකුසලයේ තුල ඇත්තේ නැහැ. ඒක දැන් ඉපදුණු ජීවිතයක යාට දුක ගෙනල්ලා දෙන්නේ අකුසල කර්මයේ හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි අකුසල කර්ම පතේක සකස් වීමක් එතන නැහැ. හැබැයි කායික වශයෙන් ඒක වීතික්‍රමණය කරනවා කියලා කියන්නේ එතන එය කර්ම පතයක් බවට සකස් වෙනවා කියන එක. විශේෂයෙන්ම දැන් අපිට මම උදාහරණයක් හැටියට කිව්වොත් දැන් වාහනයක් අපිට පුළුවන් වාහනයක තියෙන එන්ජින් එක ස්ටාර්ට් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේක ඉදිරියට යෑම සඳහා අපිට මේකට මේ යම් බලයක් තවත් වඩාත් යොදවන්න ඕනේ. මේක ඉදිරියට අරගෙන යන්න බලයක් මේක වඩාත් යොදවන්න ඕනේ. එතකොට ඒ වගේ අකුසල චේතනාව පමණක් ඇති කරගත්ත පමණින් ඒ කර්ම පතය අංග සම්පූර්ණ වන්නේ නැහැ. ඒක කායික වශයෙන් ඒක सिद्ध කරන්නට ඕනේ. එතකොට සතෙක් මරන්න හිතුණා කියලා එතන ඒ සිතීමෙන් සතෙක් මරනවා කියන අකුසලයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එයාට
කයින් ඒක සිද්ධ කරන්න යනකොට එයාට ඒ අකුසල සිතම බලවත් ලෙස තවදුරටත් උපදින්නට අවශ්‍යයි. එයාට කායික වශයෙන් උපක්‍රම කරන්නට අවශ්‍යයි. එතකොට ඒ කය ඒ සඳහා මෙහෙයවීම සඳහා ඔහුට ඒ අකුසල සිතින් සමුත්ථානය වන රූප ඉපදවීම සඳහා ඔහුගේ මානසික ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. අපි කායික වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්නේ අර සිත එබඳු මට්ටමකට අපි පත් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා චේතනා මාත්‍රයක් ඇතිවීමත් කායික වීතික්‍රමයක් සිදු කිරීම සඳහා චේතනා අකුසල චේතනාව බලවත් කිරීම කියන්නේත් අවස්ථා දෙකක්. එතකොට සීලයෙන් කරන්නේ අර කායික වශයෙන් තමාව ඉක්මවා යාම සඳහා මේක බලවත් කරන බව නතර කරලා සිහි උපදවලා අර අකුසල කර්ම පතයක් සකස් කරන එක නතර කරනවා. කායික වශයෙන් වීතික්‍රමණය නතර කරනවා. කායික වශයෙන් තමන්ව ඉක්මවා යාම නතර කරනවා. ඒක තමයි පළවෙනිම අවස්ථාව. දැන් කෙනෙකුට එකපාරම පුළුවන් කමක් නැහැ මානසික වශයෙන් චේතනාව නතර කරන්නට. එතෙන්ට ශික්ෂා පදයක් පැනෙවුවා කියලත් එතනට තේරුමක් නැති දෙයක්. ද්වේෂසිතක් හටගත්ත පමණින්ම මෙතනින් ශික්ෂා පදයක් පැනෙවුවොත් එහෙම අකුසලයක් කියලා ඉවර වෙලා ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ මුළු දවසේ තිස්සම සිල් සමාදන් වෙවි ඉන්නේ නැහැ මොනොත්. සිල් සමාදන් වෙවි ඉන්නට වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල හැකි සීමාවෙන්. ඒ නිසා කෙනෙකුට ඉස්සෙල්ලම පුළුවන් හිත නතර කරගන්නවට වඩා යාට නතර කරගන්න පුළුවන් කයින් වචනයෙන් ඒක තමාව ඉක්මවා යන්නේ නැති තත්වයටපත් කරන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි සීලය කියන රාමුවට ඇතුළත් කරන්නේ කායික වාචසික සංවරය. ඒකට කායික වාචසික සංවරය පවත්වා ගන්නට බැරි බව කෙනෙකුගේ තියෙන විපත්තියක්. ඒක කෙනෙකුගේ තියෙන හානිදායක තත්වයක්. ඇත්තම කියනවා නම් ඒක යාගේ දුර්වල බව නිසා ඇතිවන විපත්තියක්. දැන් සමහර වෙලාවට අපි හිතනවා ලෝකේ අර අකුසලයට එක්ක ජීවත් වෙන ඇතැම් දේවල් ලෝකේ හොඳ දේවල් හැටියට දකින්න පුරුදු වෙනවා. දැන් තරහ ගිහිල්ලා කෙනෙකුට යම් අවස්ථාවකදී බැන්නොත් දොස් කිව්වොත් අපි සමහරලාට හිතනවා මම හොඳ දෙයක් කරා. මම අර මනුස්සයාට හොඳට මෙහෙම හොඳට ටිකක් කිව්වා. මේ විදිහට අපි ඒ ගැන කල්පනා කරනවා. මම මේ හොඳට ඒ මනුස්සයාට රිදෙන්න වචන දෙකක් කතා කළා. මේ ආදී ලෙස අපි ඒක ආස්වාදනය කරන්නට පෙළඹෙනවා. ඇත්තටම මේ තියෙන්නේ කෙනෙකුගේ දුර්වලතාවයක්. මේ තියෙන්නේ කෙනෙකුගේ විපත්තියකට පත්වීමක් පිළිබඳව. සාමාන්‍යයෙන් අපිට සිදුවන පරාජයක් අපිට සිදුවන විපත්තියක් පිළිබඳව අපි උදම්මනන්නේ නැහැ තව කෙනෙක් ළඟට ගිහිල්ලා. හැබැයි අපි අකුසලයක් කරලා මේ විදිහට කායික වාචසික වීතික්‍රමයක් සිදුවන අවස්ථාවක් පිළිබඳව අපි ගිහිල්ලා උදම්මනන්නේ තව කෙනෙක් එක්ක. මෙන්න මේ අකුසල සීලය පිළිබඳව අපි දන්නේ නැතිකම නිසා මේක විපත්තියක්. Tamanට සිද්ධ වුණ හානියක්. මේක දන්නේ නැතිකම නිසා තමයි අපි ගිහිල්ලා තව කෙනෙක් ළඟට ගිහිල්ලා පවා උදම්මනන්නේ මම මෙහෙම දෙයක් කරා කියලා. Tamanගේ හැකියාවක් විදිහට හරියට ඒක හුවා දක්වන්නට උත්සාහවත් වෙන්නේ Tamanගේ දුර්වලතාවය. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල විපත්තියක් ලෝකේ තියෙනවා. මොකද්ද සීල විපත්තිය? Taman දක්ෂ නැහැ. තමන්ගේ කයෙන් වරදක් සිදු නොවන තැනට තමන්ව රැක ගන්නට දක්ෂ නැහැ. තමන්ගේ වචනයෙන් වරදක් නොවන තැනට වචනය රැක ගන්නට වචනය ආරක්ෂා කර ගන්නට තමන් දක්ෂ නැහැ. එතනදී තමන් දුර්වලයෙක්. ඒ නිසා ඒ දුර්වල භවයේ ලක්ෂණය තමයි ද්වේෂසිතක් උපදවා ඒක නතර කර ගන්නට තරම් දක්ෂ නොවි ඒකේන කායික වශයෙන් උත් ඒකට ප්‍රතිචාර දක්වන්නට ගිහිල්ලා. තව කෙනෙක් සතෙක් මරලා මදුරුවෙක් කනකොට මදුරුවට ගිහිල්ලා අත වැදිලත් ඉවරයි සමහර වෙලාවට කෙනෙකුට සිහිය උපදවනකොට ඒ තරම් දුර්වලයි. එතකොට වාචසික වශයෙන් වීතික්‍රමණයන් සිද්ධ වෙනවා. වාචසික වශයෙන් වීතික්‍රමණයන් සිද්ධ වෙනකොට අපි බනිනවා, දොස් කියනවා, කේලම් හිස් වචන ආදී කතා කරනවා. මේ ආදී විදිහට අපිට වාචික වශයෙන් බොහෝ දෙනෙක් මේ සීමාව ඉක්මවා යනවා. එතකොට වීතික්‍රමණය කරනවා. තමන්ගේ සීමාව ඉක්මවා යනවා. එතකොට මෙන්න මේ දේ හඳුන්වනවා විපත්තියක් හැටියට. ඇයි මේ විපත්තියක් කියලා කියන්නේ? මේක විපත්තියක් කියලා කියන්නේ මේක තමන්ගේ දුර්වලතාවය නිසා තමන්ට යමක් අහිමි වී යෑමක්. අහිමි වී යෑම තමයි කවදාවත් අකුසල කර්මපතයකින් සැපයක් ගෙන වෙන්නේ නැහැ. ඒ කරගත්ත අකුසල කර්මය නිසා, ඒ කර්මපතේ නිසා එයාට ඒකාන්ත ලෙසම දුගතිගාමී වීමට ඒක හේතුවක් බවට පත් වෙනවා.
ඒ අකුසල කර්මපතේ ඒකාන්තයෙන් දුගතිගාමී වීම පිණිස හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂා පද පිළිබඳව නොඑක් ආකාරයට නොඑක් අවස්ථාවන්හිදී පැහැදිලි කරනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් මේ සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයේ වර්ධවා හැසිරෙනවා නම්, ඒ වගේම බොරු කියනවා නම් මේ ආදී අකුසල කර්මයන් සමාදානයේ වීම නිසා බොහෝ අනිවාර්යයෙන්ම මේ කෙනා දුගතිය යනවා. යථාවතා නික්කිට්ටං එවන් නිරයේ කියලා යම් කිසි විදිහකින් ගෙන යන ලද බරක්, අපි බරක් උස්සගෙන කොහේ හරි යනකොට කොයි වෙලාවෙ හරි මේ බර බිමින් තියනවමනේ. අනේ බිමින් තියනවා වගේ අනිවාර්යයෙන්ම මේ අකුසලයේ නිසා දුගතිගාමී වෙනවම තමයි. ඒ කියන්නේ මේ ඊළඟ ජීවිතයේ දුගතිගාමී වෙන්න තරම් නියතියක් නොවෙන්න පුළුවන්. හැබැයි අකුසලයේ ස්වභාවය තමයි තමන්ව අර මහා දුකටපත් කරන බව. ඉතින් අන්නේ දුකටපත් කරන දේවල්ම නැවත නැවත අපි කයෙන් ඉක්මවා යෑම තුළ සිද්ධ කරනවා. වචනයෙන් අපව ඉක්මවා යෑම තුළින් අපි සිද්ධ කරගන්නවා. අන්න ඒ නිසා මේ දේවල් හඳුන්වනවා වීතික්කම කියලා. ඒ කියන්නේ විපත්තීන් කියලා, සීල විපත්තීන් කියලා. කායික වාචසික වීතික්‍රමය සීල විපත්තියක් හැටියට. ඒ නිසා මේ සීල විපත්තියට අපිපත් නොවිය යුතුයි. සීලය කියන තැන අපි හානියට පමුණවා නොගත යුතුයි. මේක අපේ රැකවරණය සඳහා තියෙන දෙයක්. නිසා සීල විපත්ති කියන දේ අපේ ජීවිතේ කවදාවත් උපදින්නේ නැති විදිහට අපි කය වචන දෙක රකින්නට හැම වෙලාවකදීම උත්සාහවත් වන්නට ඕනේ. ඒකට තමයි අපිට ශික්ෂා පද තියෙන්නේ. ශික්ෂා පද. එතකොට ශික්ෂා පද කියලා කියනකොට අපිට මේක බෙදා කතා කරන්නට වෙනවා. ශික්ෂා පද කියනකොට දැන් කෙනකෙනා සමාදන්ව ගන්නා කෙනකෙනාගේ අවමට්ටමින් පිහිටා සිටිය යුතු ශික්ෂා පදයන් තිබෙනවානේ. දැන් ඒ භූමීන් අනුව දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට තියෙන උපසම්පදා සීලයක්. ඒ වගේම සාමණේර භික්ෂුන් වහන්සේ නමකට සාමණේර සීලයක් තියෙනවා. ඒ වගේම ඒ අනගාരിക කෙනෙක් නම් ඒ අනගාരിക කෙනා ආරක්ෂා කරන සීලයක් තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන කෙනෙක් ඒ ගිහි කෙනෙක් නම් ඔහු සමාදන්ව ගන්නා පංච සීලයක් තියෙනවා. මේ විදිහට සීලය කියන දේ අපිට කෙනකෙනාට ඒ භූමියට අදාළ වෙන විදිහට අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් සීල විපත්තිය පිළිබඳව අපි තේරුම් ගන්නකොටත් ඒ විපත්තියට අනුරූපීව තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ගිහි කෙනෙක් රැට ආහාර ගත්තයි කියලා එයාට ඒක සීලයට හානියක් ඇත්තේ නැහැ. එයාගේ සීලයට ඒ දේ හානියක් වන්නේ නැහැ. ඒ කියන්නේ පංචශීලය ආරක්ෂා කරන ගිහියෙක් නම් පංචශීලය ආරක්ෂා කරන ගිහියෙක් නම් ඒක එයාට හානියක් වන්නේ නැහැ. ඒකට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ඒ සීමාවේදී ඒක ඒ දුසිල් බවටපත් වීමක් එමෙ නැතිනම් සීල විපත්තියක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් කසපාතුනේ මෙතන මේ සීල විපත්තිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ තත්වය අනුව ගිහි කෙනෙක් නම් සාමාන්‍ය කෙනෙක් නම් උපසම්පදා හාමුදුරුවමක් නම් මේ පුද්ගලයාගෙන් පුද්ගලයාටත් මේ සීල විපත්තියේ ආකාරයන් තියෙනවා. විස්තර කළ යුතු විදි තියෙනවා. ඊළඟට විනය ක්‍රමය අනුව ගත්තොත් එහෙම එහිදිත් අපිට මෙහි ප්‍රභේද වශයෙන් කතා කරන්න තියෙන එකම රේඛාවක ඉඳලා කතා කරන්නට බැරි ආකාරයකුත් මේ සීල විපත්තිය පිළිබඳව අපිට දකින්නට ලැබෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන ඉතාමත් වැදගත් තේමාවක් ඒ කොටස. ඊට කලින් අපි සීල සම්පදාව කියන්නේ මොකක්ද කියලාත් පැහැදිලි කරගෙනම ගියොත් මම හිතන්නේ අපේ අහන ශ්‍රාවක ජනතාවට බොහොම පහසුයි. සීල විපත්තිය අපට වළක්වා ගන්නට පුළුවන්කම තියෙන්නේ සීල සම්පදාව තුළින්. සීල සම්පදාව අපි යම් කිසි කෙනෙක් උපදව ගන්නවා නම් අර විපත්තියටපත් නොවි ඔහුට ඒ තුළින් රැකවරණයක් සපයා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට සීල සම්පදා කියලා කියන්නේ මොකද්ද? යම් කායික වීතික්කමයක් නැතුව තියනවා නම් ඒකට කියනවා යෝ කායිකෝ අවීතික්කමෝ කියලා. යම් කායික වශයෙන් අවීතික්‍රමයක් තියනවා නම් ඒ කියන්නේ තමන්ව ඉක්මවා යන්නේ නැත්තම් තමන්ගේ ඇතිවන අකුසල් සිත තමන්ගේ කය ඉක්මවා ගිහිල්ලා එළියට ක්‍රියාත්මක වීමක් කරා මොහු කරන්නේ නැත්තම් වාචසික අවීතික්‍රමයක් තියනවා නම් තමන්ගේ හිතේ ඇතිවන අකුසල සිතුවිල්ල වචනය මගින් අපි එළියට ප්‍රකාශයටපත් කරන්නේ නැතුව ඒක එතනින් නතර කරගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් ඒකට කියනවා වාචසික අවීතික්‍රමය කියලා. මේ කායික සහ වාචසික අවීතික්‍රමය හඳුන්වනු ලබනවා මේක සීල සම්පදාවක් හැටියට. මේ තමයි සීලයේ තියෙන සම්පදාව. මේ තමයි සීලයේ පිළිබඳව අපි සූදානම්ව කරගන්න ආකාරය. නැතිනම් සීලය ආරක්ෂා කරන ආකාරය.
එතකොට සබ්බෝපි සීල සංවරෝ සීල සම්පදා කියලා කියනවා. සියලු ආකාරයෙන් අපි පවත්වන අපි හිතෙන් හිතලා මේ දේ සිදු නොකළ යුතුයි මේක අකුසලයක් කියලා දැනගෙන අපි කයින් ඒ වරද කරන්නේ නැත්තම් අන්න ඒ සෑම මොහොතකම එකට කියනවා සීල සම්පදාවක් කියලා. අපි මේ සීලය අපේ ජීවිතය තුළ සකස් කර ගැනීමක් සිදු කරනවා. ඒ කායික වාචසිකව පවත්වන අවීතික්‍රමයේ මත අපිව ඉක්මවා යන්නට නොදෙන ස්වභාවය නිසා. ඒ නිසා මේ සීලය කියන දේ සම්පදාවක්. ඒ නිසා සීල විපත්තිය පිළිබඳව කතා කරනවා වගේම සීල සම්පදාව පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. එතකොට සීල විපත්තිය කියලා කියන්නේ කායික සහ වාචසික වශයෙන් අපි ඇති කරගන්න අපිව ඉක්මවා යන බව. කායික සහ වාචසික වශයෙන් අපි ඇති කරගන්නු ලබන සංවරය අපිව ඉක්මවන්නට නොදී පවත්වා ගන්නා කමට කියනවා සීල සම්පදාව කියලා. දැන් කසුපාවඳුන මෙතන මේ විපත්ති සම්පදා කියන එක ගත්තම සීල විපත්තිය මොනතරම් භයානක දෙයක්ද කියන එක අපිට පැහැදිලි වෙනවනේ දේවදත්ත හාමුදුරන්ගේ කතාවෙන්. දැන් දේවදත්ත හාමුදුරන්ට සංඝ බෙහෙද කරන්න හිතුණා. හැබැයි හිතිච්ච පමණින් උන්වහන්සේ සීල විපත්තියටපත් උනේ නැහැ. හැබැයි අර භික්ෂුන් වහන්සේලා වෙන් කරගෙන සලාක දීම ආදිය කරලා ඊට පස්සේ විනය කර්ම කරලා ඒ කායික වාචසික ක්‍රියාවලියත් එක තමයි අදටත් අවීචි මහා නිරේ දුක් විඳින්න තරම් අවස්ථාවකටපත් උනේ. ඒ බඳු විපත්තියකටපත් උනේ. කායික වාචසික වීතික්කමය කියන අවස්ථාව බොහොම ඒක භයානක තත්ත්වයක්. ඒක කර්මපතයක් සකස් කරලා තමන්ව අනිවාර්යයෙන්ම දුකට ඇදලා දාන තත්ත්වයක්. හැබැයි මානසිකව යම් සිතුවිල්ලක් ඉපදුණු පමණින් කියන්න පුළුවන් කමක් නැහැ. ඔහු කෙලිම ඒ හේතුවෙන් අපාය යනවා දුගතිගාමී වෙනවා කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි සීල විපත්තිය එච්චර භයානක වෙන්නේ. සීල සම්පදාව එච්චර වටිනාකමක් තියෙන්නේ ඒ නිසා. ඒක අපිට සිතුවිල්ලකට පමණක් සීමා කරලා එකෙන් වළක්වා ගන්නට පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එතකොට හැම වෙලාවකදීම චේතනාව කර්මය වෙන්න පුළුවන්. හැබැයි චේතනාව කර්මය වෙනකොට චේතනාව කර්මපතයක් සකස් වෙන තැනදී තියෙන චේතනාවෙහි ශක්තිමත් වීමත් හුදු සිතක් ඇති වී නතර වෙන තැනින් පමණක් මේක සීමා වීමත් කියන එක අතර වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි අර ප්‍රශ්නයක් නිකන් සාමාන්‍යයෙන් කියන්නේ අලියෙක් මැරුවොත්ද කූඹියෙක් මැරුවොත්ද වැඩිපුර පව් කියලා. සතු දෙන්නෙක් තමයි අලියෙක් මැරුවොත්ද කූඹියෙක් මැරුවොත්ද වැඩිපුර පව් කියලා. ඇත්තටම වැඩිපුර පව් සිද්ධ වෙනවා අලියෙක් මැරුවොත්. ඒ කියන්නේ අලියා ලොකු නිසා නෙමෙයි. කූඹියා කුඩා සතෙක් අපිට අමුතුවෙන් මහා ලොකු උපක්‍රම කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ මේ කූඹියෙක් ඝාතනය කරන්න කූඹියෙක් මරනවා කියන තැනට යන්න. ක්‍රියාවක් විදිහට සතු දෙන්නෙක් මැරීම වෙන්න පුළුවන් අපි එළියේ ඉඳලා බලනකොට. හැබැයි ඒ සඳහා අපි මේ උපක්‍රම කිරීම දැන් කායික උපක්‍රමයක් අපි අලියෙක් මරණ තැනක පටන් ගන්නෙ මොනතරම් සංවිධානාත්මකව. එතන ඒ චේතනා සමූහය වැඩි අකුසල චේතනා සමූහය. අකුසල චේතනා සමූහය අතක් ඔස්සනවා නම් යනවා නම් අපි සැඟවී සිටිනවා නම් එතකොට යම් යම් උපක්‍රම කරනවා නම් අපිට වඩාත් චේතනාවෙන් කය වචන දෙක හසුරවන්නට වෙනවා. අකුසල චේතනාවෙන් අකුසල සිතින් මේ කය වචන දෙක හසුරවන්නට වෙනවා. අර තැනදී. හැබැයි කුඹියෙක් මරණ තැනදී අපිට එච්චර හසුරවන්නට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අකුසලයේ වැඩි කියලා කියන්නේ. එතකොට මේකදී මේ කියන්නේ මනස කේන්ද්‍රීය කරගත්ත බව. එහෙම නැතිනම් මනස තමයි මේ අකුසලයේ සිද්ධ වෙනවද නැද්ද කියන එකට අභියෝගයක් නෙමෙයි කියන්නේ. ක්‍රියාව බලපානවා කියන එක නෙමෙයි. මනස තමයි එතනට මූලිකත්වයේ ගන්නෙ. හැබැයි මනසින් මේ කය ක්‍රියාත්මක කරනවා කියන තැනට තරම් ප්‍රබල භාවයකට මේ මනසපත් වෙනකොට තමයි ඒක කර්මපතයක් සකස් වෙන මට්ටමකට යන්නේ. ඒකෙන් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නට ඕනේ. ගිහිල්ලා සතා ඝාතනය කරනවා කියන මේ ක්‍රියාව සම්පූර්ණ වෙන්නට ඕනේ. එතකොට තමයි ඒක සීල විපත්තියක් කියලා කියන්නේ. යම් කිසි විදිහකින් අපිට හිතුණට ඒ බඳු මට්ටමකින් සීල විපත්තියක් වෙන්නේ නැහැ. එතකොට අපි සීල සම්පදාවක් කියලා කියන්නේ අපිට ඒබඳු සිතක් ඇති වෙනකොටම ඒ සිත හඳුනාගෙන කායික වීතික්‍රමය දක්වා යන්නේ නැති වෙන්න අපිට වළක්ව ගන්න පුළුවන් නම් හිත නමනාප සිතක් ඇති වෙනකොටම ඔබේ වචනයෙන් බැනුමක් එළියට යන්නේ නැති වෙන්න ඔබට පුළුවන් නම් ඔබේ වචනේ සංවර කරගන්න. එතකොට ඒක සීල සම්පදාව කියලා කියනවා. ඔබ සීලය ආරක්ෂා කරනවා දැන්. ඒ ආරක්ෂා කරන්නේ අර කායික වාචසික වශයෙන් ඒක එළියට යන්නේ නැති වෙන්න. කායික වාචසික වශයෙන් ගියොත් විතරයි ශික්ෂාපදේ කැඩෙන්නේ. එතකොට දැන් මේක ගමන් මගක්නේ. මේක කියන්නේ එක තැනක හිටගෙන ඉන්න දෙයක් ගැන කතාවක් නෙමෙයි.
එයා ඉස්සෙල්ලම කරන්නේ කය වචන දෙක ඉක්මවා යන්නේ නැති වෙන්න එතන සංවරයටපත් වීම. කය වචන දෙක ඉක්මෙන්නේ නැති වෙන. ඒක තමයි සීල සම්පදාව. ඊට පස්සේ එයා දකිනවා මේ අකුසලයට මේ හිත නැවත නැවත නැඹුරු වෙනකොට තමයි මට මේක කෙරෙන්න ඉඩකඩ තියෙන්නේ. ඒ නිසා මම මේ හිතන විදිහ වෙනස් කරගන්නට ඕනේ. අන්න අකුසල් හිත වෙනස් කරගන්න ඊට පස්සේ යා උත්සාහවත් වෙනවා. දැන් සීලය කය වචන දෙකේ සංවරයටපත් වෙන කෙනා තමයි ඊට පස්සේ ගිහිල්ලා මානසික සංවරය සඳහා උත්සාහවත් වෙන්නේ. එහෙම නැතුව කය වචන දෙකේ සංවර නොවන කෙනා කවදාවත් මානසිකව ඇතිවන අකුසලයේ වළක්වා ගැනීම සඳහා සංවර වෙනවාය කියන එකක් කවදාවත් මේ ලෝකෙ विद्यमान වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කය වචන දෙකේ ඉක්මවා යෑම ගැනවත් දුක් වෙන්නේ නැති. ඒ ගැන තැකීමක් නොකරන කෙනාට හිතේ ඇතිවන අකුසල විතර්කයක් ගැන තැකීමක් තියේවිද? ඒ පුද්ගලයා කවදාවත් හිතේ ඇතිවන අකුසල විතර්කයක් ගැන තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ සීල සම්පදාව කියලා කියන්නේ පළවෙනි අවස්ථාව තමයි කය වචන දෙකෙන් තමාව ඉක්මවා යන්නේ නැති විදිහට ඒක වළක්වා ගන්නා කම. එතකොට ඒ සීලයේ තියෙන මූලිකම දේ තමයි කයින් ඒ වරද කෙරෙන්නේ නැහැ. වචනයෙන් ඒ වරද කෙරෙන්නේ නැහැ. ඒ தত্ত্বයට එයා අර රළු මට්ටම නැති කරලා දානවා. මේ ශාසනය අර මේ එහෙම අවස්ථාවක් තියෙනවනේ රළු මට්ටම කෙලස් රළු මට්ටම තමයි ඉස්සෙල්ලා හික්මවන්නේ. ඒක තමන්ව ඉක්මවා යන්නට නොදී ඒ රළු මට්ටම ඉස්සෙල්ලා දුරු කරනවා. මේකට මේ අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා කියන්නේ කසපාව. අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා. එතකොට ඒ සීලයේ තියෙන ක්‍රමය ඒක තමයි. ඒ අනුපූර්ව බව තමයි සීලයේ තුලක් තියෙන්නේ. ඊට පස්සේ තමයි එයා මානසික සංවරය පිණිස පිළිපන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි දැන් සීලය තියෙන කෙනා තමයි සමාධිය උපදවන්නට බහුවේ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. සීලය තමයි සමාධිය පිණිස පවතින්නේ. ඒ නිසා සීලයට හඳුන්වනවා සමාධි සංවත්තනික සීලය කියලා. ඒ සීලය සමාධිය පිණිස පවත්නා සීලයක්. එතකොට එයා ඊට පස්සේ මානසික සංවරය පිණිස එයා ක්‍රියාත්මක වෙනවා. ඒකත් සීලේ හිලා ගැටෙනවා. එයා කායික වාචසික වශයෙන් සංවර වෙන්න තමයි උත්සාහවත් වෙන්නේ. එයා දකිනවා මේ අකුසල් සිත පවතිනකන් එයාට කායික වාචසික වශයෙන් සංවර වෙන්න බෑ. ඕන වෙලාවක මේක වීතික්කමයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ කය වචන දෙක හික්මවා ගැනීමට නම් මම මේ මනසත් හික්මවා ගන්නට ඕනේ කියලා ඊට පස්සේ මානසික සංවරයට පිළිපදිනවා. එතකොට මානසික සංවරයට පැමිණෙනවා කියලා කියන්නේ එයාට ඊට පස්සේ ඒකට එයා භාවනා කරන එක සමාධිය පිණිස හේතු වෙන දෙයක් බවට පත් කරගන්නවා. ඒ නිසා එක පරයයකින් එක ක්‍රමයකට කිව්වොත් ඇත්තටම මේ ශාසනයේ සමාධිය උපදවන්න කියලා 아무තෙන් කරන්න දෙයක් නැහැ. හරියට සීලය රැක්කනම් හරි. සීල සම්පදාව තුළ තමන්ගේ හිත ආරක්ෂා කරගත්තා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. මොකද සීලය කියලා කියනකොට අපිට දැන් සීලය ගොඩක් තියෙනවානේ. අපිට ශික්ෂා පද විදිහට සමාදන්ව ගන්නා සීලය කියන එක එක කොටසක්. අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය සංවර සීලය කියන තැනට එන්න පුළුවන්කම තියෙනවා. දැන් සීල විපත්තිය පිළිබඳව කතා කරනකොට කතා කරන්නේ කායික වාචසික වශයෙන් ඉක්මවා යෑම. හැබැයි සීල සම්පත්තිය ගැන කතා කරනකොටත් මේකේ අවීතික්කමයේ කතා කරනවා. සීලය කියලා අපි ආරක්ෂා කරන්න යනකොට අපිට සිද්ධ වෙනවා ශික්ෂා පද කය වචන දෙක සංවරයෙන් විතරක් සීමා නොවි ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර කරගන්නා තැනට එනකන් තමන්ගේ මානසික සංවරය ඇති කරගන්නා තැනට එනකන් සීලය ගැන කතා කරන්න. එතකොට දැන් එයා හිත සංවර කරනවා ඊට පස්සේ. හැබැයි එයා ඉස්සෙල්ලම වළක්වන්නේ කය වචන දෙක. දැන් කසපාදනේ මෙතන හරි අපූර්ව තැනක් තියෙනවා කතා කරන්න. බොහෝ දෙනෙක් මේ සීලය සහ ශික්ෂාව පිළිබඳව කතා කරනවා. දැන් අතමුන් හිතනවා මේ ශික්ෂා ඔක්කොම අවශ්‍ය නැහැ සීලය වෙනුවෙන්. මොකද අපිට සීලය කියලා හම්බ වෙන්නේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවීතික්කම සීල. මෙහෙමනේ සීල විග්‍රහ වෙන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක්ගේ ඒ චේතනා, චෛතසික, සංවර, අවීතික්කම කියන ගුණාංග ටික තමයි සීලය කියලා කියන්නේ. එතකොට මේ සීලයට අර ශික්ෂා පද අවශ්‍යද? නැත්නම් මම හිතනවා මේ සිල් පද ඔක්කොම අවශ්‍ය නැහැ. සීලය රකින්න පුළුවන්. එතකොට ශික්ෂාව සහ සීලය සම්බන්ධයෙන් කොහොමද අපි මේ පැහැදිලි කිරීම කරන්නේ? දැන් ශික්ෂාව සහ සීලය කියනකොට දැන් අපි හික්මීම් නිසා හික්මීම් අර්ථයෙන් අපි මේකට සීලයයි කියලා කියන්නේ. එතකොට හික්මන්නේ යමකද ඒ දේ තමයි අපි ශික්ෂාව කියලා හඳුන්වන්නේ. එතකොට අපිට හික්මෙන්නට යම්කිසි දෙයක් තියෙන්නට අවශ්‍යයි. ඒ සීමාව තමයි අපි සීලය කියලා ශික්ෂා පද ටිකකින් කතා කරන්නේ. එතකොට ඒ ශික්ෂා පද ටික නැතිව අපිට සීලය කියලා දෙයක පැවැත්මක් නැහැ. ශික්ෂා පද ටික ආරක්ෂා නොකර සීලය කියලා 아무තු දෙයක් පවතින්නේ නැහැ. දැන් චේතනා සීල, සංවර සීල, විතික්‍රම සීල ආදී ලෙස අපට පහන සීල ආදී සීලයන් ගැන අපි කතා කරනකොට
මේ සීලය මේ විදිහට ප්‍රභේදගත කරනකොට අපිට ඒ ටික विद्यमान වෙන්නේ හැම වෙලාවකදීම අර ශික්ෂා පද ටිකක් මත. ඒ කියන්නේ සීලය කියන මේ දේ අහසේ පැලවෙච්ච දෙයක් නෙමෙයි. සීලය කියන මේ දේ පොළවේ පැලවෙච්ච දෙයක්. මේකේ මුල පොළවේ තියෙන්නේ. මුල ඉඳලා තමයි මේක පටන් අරගෙන උඩට අතු ශාඛා විහිදී යන්නේ. ඒ නිසා සීලයේ තියෙන මුල තමයි ශික්ෂා පද ටික කියලා කියන්නේ. සීලයේ තියෙන මුල තමයි ශික්ෂා පද. ඒක තමයි කායික වාචසික කියලා අපි කොටස් දෙකකින් කතා කරන්නේ. මනස ගන්නෙ නැතුව කොටස් දෙකකින් කතා කරන්නේ. ඔක කසපහන ලස්සනට පෙන්වන මම හිතන්නේ පටිසම්භිදා මග්ගයේදී මේ ප්‍රාණඝාතයෙන් වළකින්න ඔහුගේ තියෙන චේතනාව. ඔහුගේ චෛතසිකය ඒ සංවරය අවිතික්‍රමය කියලා. එක ශික්ෂා පදෙන් පදයට අපිට මේ තියෙන අපේ චේතනා චෛතසික ආදී මේ අංගයන් ගැන කතා කරන්නට පුළුවන්. එතකොට ඒක ඊට පස්සේ මානසික සංවරයක් දක්වා අරගෙන යනවා. එතකොට මානසික සංවරය කියන දේ අපි උපදවා ගන්න අන්තිමේටම අර මූල ශික්ෂා පදයේ තුල පිහිටලා. ශික්ෂා පදයේ තුල පිහිටලා මම සතුන් මරන්නේ නැහැ අද ඉඳලා. එතකොට එයා මොනම හේතුවක් නිසාවත් සතුන් මරන්නේ නැහැ කියලා හිතාගත්තාම එයාට සතුන් නොමරා ඉඳීමේ ශික්ෂා පදයේ සමාදන්ව ගත්තාම එයාට සිද්ධ වෙනවා දැන් සතුන් මැරීම පිළිබඳව තියෙන චේතනාව වළක්වන්නට විරතියක් ඇති කරගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අනුව පවත්නා චෛතසික ප්‍රබලතාවයකට පත් කරන්නට සිද්ධ වෙනවා. එහි සංවරයට පැමිණෙන්නට සිද්ධ වෙනවා. ඒක ඉක්මවා යන්නට නොදී ඉන්නට යාට සිද්ධ වෙනවා. සතුන් මැරීම යන දේ ප්‍රහාණයට ලක් කරන්නට යාට සිද්ධ වෙනවා. ඒකට මේ ආකාර ලෙස ඒ ශික්ෂා පදය ආරක්ෂා කර ගැනීම පිණිස එයාට මේ සීලය කියන දේ මේ ශාඛා ප්‍රශාඛානුව යනවා. අන්තිමේටම මේක ගිහිල්ලා යම් ආශ්‍රවයක් නිසානම් කෙනෙක් සතෙක් මරනවා කියන තැනට යෙදෙන්නේ ඒ ආශ්‍රවය දුරු කිරීම පිණිස උත්සාහවත් වෙනවා කියන තැනට යනකම් මේක හැපී සිටිනවා. එතකොට මේ ශික්ෂාපදේ නැමැති මේ මුල ඉඳලා අපි අරගෙන කතා කළොත් මේක අර ශාඛා විහිදී යන මහ විශාල දෙයක් බවට සීලය කියන දේපත් වෙනවා. නිසා සීල සම්පදාව කියලා කියන්නේ අපි සීල විපත්තිය කියලා කියන්නේ මේ මුල ගැන මුලම සිඳීම තමයි සීල විපත්තිය කියලා කිව්වේ. ඒකයි මේක පටන් ගන්නම කියලා කිව්වේ. මුල් අඩිය තියන්නේ නැත්නම් එතනින් එහාට යෑමක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. නිසා අපි ළඟ තියෙන අවශ්‍යම දේ තමයි මේ සීල සම්පදාව කියන දේ. ඒ මුල තිබ්බොත් තමයි ඒක දලුලා ශාඛා ප්‍රශාඛා වලට ගිහිල්ලා මේක වර්ධනය වෙලා මානසික සංවරය ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් සීලය පිළිබඳව කෙනෙක් කරන අඩු තක්සේරුව අඩු අවබෝධය මේකේ මේ මුල දිහා විතරක් බලලා ඇතැම් වෙලාවට සිද්ධ කරන ආකාරය අපි දකිනවා. මේක මේ විහිදී යන මොනතරම් අපසරියකට මේක පැතිරෙන දෙයක්ද කියන එක නොදැන මේකේ මුල දිහා බලලා විතරක් තීරණය කරනවා. එතකොට මේ තීරණය කිරීම තමයි අර ප්‍රභේද පවා නොදැන සීලය කියන කෙනාගේ ඒ චරිතයන් අනුව කොහොමද සීලය කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කියන ආදී ප්‍රභේදයන් නොදැන ඇතැම් අය සීලයට අර්ථකථන සපයන්නට උත්සාහවත් වෙන්නේ වැරදි විදිහට ඒ නිසා තමයි. නිසා සීලය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම පටන් ගැනීමෙහි කය වචන දෙකේ සංවරය. එහි අවසානයේ තමයි මානසික සංවරය ඇති කරලීම. ඒ නිසා මානසික සංවරය දක්වා කය වචන දෙක සංවරයේ මානසික සංවරය දක්වා ක්‍රියාත්මක වීම තමයි සීල සම්පදාව කියලා කොටින්ම කියන්නේ. මේක හරියට නිකන් මේ ගොවියෙක් වන ලැබක් සුද්ධ කරලා ගොවිතැනක් පටන් ගන්නවා වගේ වැඩක්. මුලින්ම කැත්තෙන් පොරවෙන් සුද්ධ කරන්න තියෙන කොටස ඔහු එහෙම සුද්ධ කරන්නට වෙනවා. ඊට පස්සේ තමයි ඔහුට අර පුංචි පැලෑටි ටික උදුළු ගාලා සුද්ධ පවිත්‍ර කරන්න වෙන්නේ. ඒ වගේ ජීවිතයක් හදා ගන්නකොට මේ විවිධ අකුසල ධර්මයන්ගෙන් පිරිච්ච ජීවිත නිසි මගට ගන්නකොට යහපත් මගට ගන්නකොට එකපාරටම සුළු වැරද්දෙන්ම හදන්න පුළුවන් කියලා හිතනවා නම් චේතනාව කියන තැනින්ම විතරක් හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ලේසි පහසු නෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ කය වචනය ආරක්ෂා කරගෙන ඊට පස්සේ සීලය කියනකොට අපිට හම්බ වෙන අපේ කසපහඳුරෝ පැහැදිලි කළා වගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් තියෙනවා, ඉන්ද්‍රිය සංවර සීලයක්, ආජීව පාරිශුද්ධ සීලයක්, ප්‍රතිසන්නිස්ත්‍රිත සීලයක්. මෙම සීලය කියන එක ඉතාමත් ප්‍රභේදගතව අවිස්තරාත්මකව සාකච්ඡා කරන්න තියෙන දෙයක්. ඉතින් ඒ ගමනේ ආරම්භක පියවර සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡා කරන්නේ. මේ ආරම්භක පියවර මේ පදනම
බොහොම ශක්තිමත් යොදාගත්තොත් තමයි අපිට මේ අපේ ගමන හරියටම සාර්ථක තැනකට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සීල සම්පදාව සහ සීල විපත්තිය ගැන කතා කරනකොට අපි අර මුලදීම සඳහන් කළේ සීල විපත්තියෙහි ප්‍රභේදයක් තියෙනවා කියලා. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව ඒ අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එකම රේඛාවක සිට මේ කතා කරන්න පුළුවන් කමක් නැහැ. ගිහියා සාමණේර භික්ෂුන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ කියන මේ තත්වයන්හිදී සීල විපත්තිය වෙනස්කමක් තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. ඒ සීලය කියන දේ ගැන කතා කරනකොට අපි තේරුම් ගන්නට ඕනේ ඒ පුද්ගල චරිතය නැතිනම් ඒ භූමිය අනුව අපි ඒක තේරුම් ගන්නට ඕන දෙයක්. එතකොට ගිහියාට තියෙන සීලය නෙමෙයි පැවිද්දට තියෙන්නේ, පැවිද්දට තියෙන සීලය නෙමෙයි ගිහියාට තියෙන්නේ. මේ දෙකක්. අර පොදුවේ මම දකින පොදු දෝෂයක් තියෙනවා අපේ සමාජය තුළ. සමහර වෙලාවට අර භික්ෂුන් වහන්සේ ඉලක්කගත කරගෙන පෙන්වපු සීමාව මතම විට ගිහියාට ආරෝපණය කිරීම. මේක භාවනාව තුලත් තියෙනවා, නැත්නම් වෙලාවට සීලය තුලත් තියෙනවා. මේක ගොඩක් මේ දෙකම අවුල් කරගන්නවා. මේ දෙක මේකට දාලා කලවම් කරගන්නවා. එතකොට ඇත්තටම දැන් මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකගේ සීල විපත්තිය කියලා කියන්නේ කෙතකින්ද? ගිහියාගේ සීල විපත්තිය කියලා කියන්නේ කෙතකින්ද? මේ කරුණු පිළිබඳව අපි තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. එතකොට දැන් මේ සීල විපත්තිය පිළිබඳව කතා කරනකොට අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්න කරුණක් තමයි, විග්‍රහ වෙන කරුණක් තමයි මේ සීලය හා අනුබද්ධව තියෙන මේ විපත්ති දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒ තමයි මේ සීල විපත්ති, ආචාර විපත්ති කියන එක. ඊට පස්සේ මේකටම සීලයත් එක්ක තව එකතු වෙන දෙයක් තමයි ආජීව විපත්ති කියලත් විපත්තියක් තියෙනවා. මේ විදිහට සීලය හා සම්බන්ධ වෙන විපත්ති ප්‍රධාන තුනක් තියෙනවා. එතකොට මේ සීල විපත්ති, ආචාර විපත්ති සහ ආජීව විපත්ති කියලා. ඒ කියන්නේ දැන් විපත්ති හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේදී එතකොට මේ චතස්සෝ විපත්තියෝ කියලා විපත්ති හතරක් තියෙනවා. ඒ තමයි සීල විපත්ති, ආචාර විපත්ති, දිට්ඨි විපත්ති සහ ආජීව විපත්ති කියන මේ විපත්ති හතර. එතකොට මේ විපත්ති හතරේ සීලයේ ගණෙහිලා වැටෙන ටිකක් තමයි මේ කියන සීල විපත්තිය, ආචාර විපත්තිය සහ ආජීව විපත්තිය කියන ටික. මේ ටික සීලයත් එක්ක කතා කරන්නට පුළුවන්කම තියෙන ටිකක්. එතකොට සීල විපත්තිය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට මේ පිළිබඳව තිබෙන විග්‍රහයක් උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකගේ පරාජිකා සහ සංඝාදිශේෂ සීමාවන් සීල විපත්ති කියලා. ඊට පස්සේ එතනින් පහළ තියෙන අනෙකුත් ශික්ෂාපද ඒවලට අපි කියනවා මේ දේශනාගාමිනී ආපත්‍ති කියලා. වැත් දෙසීමකින් පිරිසුදු වෙන්නට පුළුවන් ආපත්‍ති කියලා. මේ ආපත්තීන් හඳුන්වනු ලබනවා ආචාර විපත්ති හැටියට. මේ දේවල් ආචාර විපත්ති. ඊට පස්සේ යම්කිසි විදිහකින් ආජීවය පිළිබඳව යම්කිසි කෙනෙකුගේ වැරදි විදිහට ආජීවී ඉපීමක් තියෙනවා නම් මේක හඳුන්වනවා ආජීව විපත්ති කියලා. අර අපිට වෙනම කතා කරන්නට පුළුවන් දිට්ඨි විපත්තිය කියන දේ පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට විපත්තිය කොටස් කොට බෙදනවා. දැන් සීල විපත්තියට අදාළව අපි මෙතන භික්ෂුවගේ සීමාවෙන් කොටස් තුනක් පිළිබඳව හඳුනා ගන්නවා. සීල විපත්තිය. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සීල විපත්තියටපත් උනායයි කියලා කියන්නේ ඒ උන්වහන්සේගේ පරාජිකා සහ සංඝාතිශේෂ සීමාවන් අනුව තමයි සීල විපත්තිය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ආචාර විපත්තිය කියලා කියනවා යම් කිසි විදිහකින් හැසිරීම් රටාව ආචාර සම්පත්තීන්ගේ තියෙන විපත්තිය. එතකොට දැන් ආචාර විපත්තියද සීල විපත්තියෙහිලා සංග්‍රහ කරන්නට බැරි කමක් නැත්තේ නැහැ. දැන් මේ විදිහට මේක ඇතුලේ තියෙන ප්‍රභේද බෙදුවට ආචාර විපත්තියත් සීල විපත්තියෙහිලා සංග්‍රහ නොවනවා කියන එකක් කරන්න බැරි කමක් නැත්තේමත් නැහැ. ඒකත් කරන්න පුළුවන් න්‍යායන් තිබෙනවා. ඒ වගේම ආජීව විපත්තියත්. එතකොට දැන් අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි ගිහියෙකුගේ තියෙන සීල විපත්තිය කෙතකින්ද, භික්ෂුවකගේ තියෙන සීල විපත්තිය කෙතකින්ද, ගිහියගේ තියෙන ආචාර විපත්තිය කෙතකින්ද, පැවිද්දගේ තියෙන ආචාර විපත්තිය කෙතකින්ද, ගිහියගේ සහ පැවිද්දගේ තියෙන ආජීව විපත්ති කියන්නේ කෙතකින්ද කියන එක පිළිබඳව අපිට දැක්මක් තියෙන්නට ඕනේ මේ සීල විපත්ති පිළිබඳව අපි විශේෂයෙන් හඳුනා ගන්නකොට. එතකොට මේ විපත්තීන් වලදී
පැවිද්දගේ සීමාව ඇතුලේ ඉඳලා අපි කතා කළොත් අර මේකෙදි මෙතනට අදාළ නොවුනත් කියන්නට අවශ්‍ය දේ තමයි පැවිද්දෙක් පිළිබඳව ගිහියෙකු විසින් යම්කිසි නිර්දේශ විශ්ලේෂණ සපයන්නට යෑම සමාජය තුළ අද බහුල වශයෙන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් සමහර වෙලාවට ඇතැම් භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව කරන විවේචන අපි අරගෙන බලනකොට ඒක විනය පිළිබඳව දන්නා භික්ෂුන් වහන්සේ නමක් සිද්ධ කළ යුතු වූ ඒ විසඳීම විනය විසඳීම කියන එක ගිහියන් විසින් විනය ණය පිළිබඳව කිසිවක්ම නොදන්නා ගිහියන් විසින් ඒක තීන්දුව කරන්නට යනවා. ඒක ඒ විදිහට තීන්දුව කරන විතරක් නතර නොවි ගර්හා කරන්නට අපවාද කරන්නට පවා උත්සාහවත් වෙනවා. සමහර වෙලාවට මේ එක භික්ෂුන් වහන්සේ නමක් දරන අපි සමාජයේ අද බහුල වශයෙන්ම දකින දෙයක් තමයි සමහර විට එක හාමුදුරු කෙනෙක් දරන දේශපාලන මතයක් පිළිබඳව උන්වහන්සේ පිළිබඳව කරන විවේචන. මේක මේ අද සමාජයේ තුල බොහොම ප්‍රබල වශයෙන් අපි දකින දෙයක් මේක. අපේ මිනිස්සු ගොඩාක් අකුසල් සිද්ධ කරගන්න දෙයක්. මිනිස්සු හිතනවා ඒ විදිහට කිව්වට පව් නැහැ කියලා. සීලය ගැන විනිශ්චය කරන්න දන්නේ නැතුව එහෙම කරනවා කියලා කියන්නේ මේ උපසම්පදා පරාජිකා සීමාව ආරක්ෂා කරගත්ත භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්මයි. උන්වහන්සේගේ භික්ෂු මූලය ඒ විදිහටම ආරක්ෂා සහිතව තියෙනවා. උන්වහන්සේ පිළිබඳව යම්කිසි කෙනෙක් විවේචනයක් කරනවා නම් ඒ දේ ආරක්ෂා කරගත්ත පරාජිකා සංඝාසයේ ආරක්ෂා කරගත්ත භික්ෂුන් වහන්සේ නමකට කියනවා නම් ඒ සීල සම්පත්තිය තුළ පිහිටි භික්ෂුන් වහන්සේ නමකට කරන චෝදනාව. ඒක ඊටාම බරපතලයි. ගුණවතෙක් පිළිබඳව කරන චෝදනාව. ඒක ඊටාම බරපතල දෙයක්. මිනිස්සු හිතන්නේ නැතුව සමහර වෙලාවට මේ කවුරු හරි ඇති කරපු මතවාදයක් නිසා කරන චෝදනා අපි දකිනවා. කවුරු හරි මේක ඇති කරනවා. ඒ ගැන හොයන්නේ නැහැ. ඒ නිසා කරන අපවාද අපි දකිනවා. මේවා ඊටාම භයානකයි. ඒ නිසා මේක හරීම කල්පනාකාරී වන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව ඔබ විවේචනය නොකර ඉන්නවා නම් ඒක තමයි වටිනාම දේ. මම හිතන්නේ ගිහියෙක් ගැන උනත් අපි ද්වේෂ සහගත විවේචනයන්ට යන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ හොඳාකාරවම දන්න සීමාවක් කියමුකෝ ගිහියගේ සීමාව. හැබැයි පැවිද්දගේ සීමාව කියන දේ කිසිම අයුරකින් ඔබ විවේචනයට ලක් නොකර ඉඳීම මම හිතනවා ඔබට බොහොම යහපත් දෙයක් කියලා. ඒකට හේතුව තමයි භික්ෂුන් වහන්සේ නමක් හිතන්නකෝ පරාජිකාවටපත් වුණා කියලා. පරාජිකාවටමපත් වුණා. උන්වහන්සේටත් හැදෙන්න පුළුවන් සීමාවක් තියෙනනේ මේ ශාසනයේ. උන්වහන්සේට නැවත උපසම්පදා වෙන්න බැරි වෙයි. හැබැයි උන්වහන්සේ හෙට වෙනකොට උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා ඒ කියන්නේ උන්වහන්සේ උපසම්පදාව නැති වෙලා නම් නැති වුණත් උන්වහන්සේට පුළුවන් හෙට වෙනකොට සාමණේර භික්ෂුවක් විදියට ඇවිල්ලා සාමණේර සීලේ පිහිටන්න. එතකොට ඔබ උපවාද කරනවා නම් අද දවසේදී උන්වහන්සේට අද උන්වහන්සේ සමහර වෙලාවට බණ භාවනා කරගෙන ඒ මාර්ගය තුල ගමන් කරන කෙනෙක් නම් ඔබ ඒ උපවාදේ කරන්නේ ගුණවතෙකුට. ඒක බොහොම භයානකයි ගුණවතෙකුට කරන අපවාදේ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. ඒ යම් කිසි විවේචනයන් සිද්ධ කරනවා නම් ඔබ බොහොම පරිස්සම් වෙන්න. මොකද ඒක ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ දෙයක්. ඇත්තම කස්සපන්දු ඉතාම වැදගත් කාරණාවක් අපිට පේනවා මේ අර විශේෂයෙන්ම දේශපාලන කතාවත් එක තමයි යෝග තියෙන්නේ. දැන් සමහර උදවියට තියෙන විවිධ දේශපාලන මත ඒක ඕනෝන්ට අදාළ පරිදි තියෙනවා. භික්ෂුන් වහන්සේලාට උනත් උන්වහන්සේලාගේ එක එක දේශපාලන මතිමතාන්තර තියෙනවා. හැබැයි සමහර උදවිය දකිනවා මේ අපිට විශේෂයෙන් අන්තර්ජාලයෙන් පේන්නට තියෙනවා පරාජිකාවෙන් පවා චෝදනා කරනවා ඒ ස්වාමින් වහන්සේලාට. එතකොට මේ පරාජිකා කියන වචනේ තේරුමවත් හරියට දැනගෙන නෙමෙයි. මේක මේ භික්ෂු ශාසනයක තියෙන අති ගම්භීර අවස්ථාවක්. මේක බොහොම බැරෑරුම් තැනක්. එතකොට ඒ බඳු දේවල් වල අර්ථයවත් නොදැන පරාජිකා වගේ වචනයකින් චෝදනා කිරීම මතක තබා ගන්න ඉතාමත්ම බලවත් අකුසලයක්. ඔබ නිරේගාමී කරන්නට තරම් බලවත් අකුසලයක්. ඒ වගේ දේවල් වලින් ඔබ බොහොම පරිස්සම් වන්නට ඕන. දැන් මේකම අනික් පැත්තක් තියෙනවනේ කස්සප හාමුදුරනේ. දැන් සමහර උදවියේ ඉන්නවා යම් කිසි සමාජ සේවයක් කරන්න හාමුදුරනමක් දැක්කම උන්වහන්සේගේ චරිතයේ අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. සමහර ලාවට බොහොම දුසිල් ගති තියෙන්නට පුළුවන්. හැබැයි සමාජයට යම් මෙහෙවරක් කරනවා දැක්පේ වුණාට පස්සේ සිල්වතෙක් හැටියට සලකන අවස්ථාවක් තියෙනවනේ. එතකොට ඒ සමාජීය මෙහෙවර සහ සිල්වත්කම කියන එකත් දෙකට බෙදා ගන්න ඕන කාරණාවක්නේ. දැන් ගිහියොත් ඉන්නවනේ දුස්සීලකම් තියෙනවා. හැබැයි සමාජීය මෙහෙවරක් කරනවා. ඒ සමාජීය මෙහෙවර හොඳ වුණත් දුස්සීලකම හොඳ වෙන්නේ නැහැනේ. අපි මේ ගැනත් මම හිතන්නේ අපේ බෞද්ධයෝ දැනුවත් වෙන්නට ඕන. දැන් අපි ඒක
මේ විස්තර කරගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් අපේ සමාජයේ හිතන විදිහ දැන් සංඝයා සතු දෙයක් අපිට කවදාවත් දෙන්න පුළුවන් කමක් නැහැ ගිහියෙකුට. සංඝයාට අයිතිව තියෙන දෙයක් සංඝයා සන්තක දෙයක්. දැන් මට පුද්ගලිකව ලැබෙන දෙයක් මට කරන්න පුළුවන් කමක් තියෙයි. මට පුද්ගලිකව කෙනෙක් ලබා දුන්නොත්. හැබැයි සංඝයා උදෙසා කරන පූජාවක් මට පුළුවන් කමක් නැහැ. ඒක වෙනත් තැනකට වෙනත් පුද්ගලයන්ට ලබා දීමේ හැකියාවක් නැහැ. රුවන්වැලි සෑයට කරන දෙයක් පූජාවක් අඩුම තරමේ භික්ෂුන් වහන්සේ නමකගේ ආවාසයක් හදන්නවත් යොදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒවට කියනවා චෛත්‍ය සන්තක කියලා. ඒක චෛත්‍ය සන්තක වස්තු හැටියට තමයි දැක්වෙන්නේ. එතකොට ඒවා ගැනීමෙහි මේ භයානක අකුසල විපාකයන් ලබන්න සිද්ධ වෙන දේවල්. ඒවා එක පැත්තකින් හොරකම් කරා වගේ. බුදුරජාණන් වහන්සේ සන්තක දේ හොරකම් කළා. සංඝයා සන්තක දේ හොරකම් කළා වගේ වෙනවා. එතකොට දැන් සමහරලාට අපේ සමාජයේ හිතන්න පුරුදු වෙලා තියෙන දේ තමයි දැන් මේ ඔක්කොම මට ලැබෙන ඔක්කොම ලාභයන් සංඝයාව දෙසා ලැබෙන ලාභයන් මම ගිහිල්ලා හෙට ගම්මානයකට බෙදා දෙනකොට මම කොහෙට හරි දෙනකොට මිනිස්සු කියන අන්න හොඳ හාමුදුරුවරු මේ හාමුදුරුවෝ තමයි ආදර්ශයට ගන්න ඕනේ මුළු සංඝ සමාජෙම ආදර්ශයට ගන්න ඕනේ ඒක. උන්වහන්සේ කරන්නේ ඊටාම බරපතල අකුසලයක්. ඊටාම වැරදි දෙයක් සිද්ධ කරන්නේ. සංඝයා සතුදී ගිහියන්ට ලබා දීම බොහොම බරපතල අකුසලයක්. ගිහියත් අකුසලයේ සමාදන් කරවීමක්. හැබැයි සමාජය කියන්න පුරුදු වෙලා තියෙනවා අනේ මේ හාමුදුරුව හරීම හොඳ හාමුදුරු කෙනෙක් බොහොම සිල්වත් බොහොම බලන්නකොත් මේ ප්‍රත්‍ය ගැන කිසිම ලෝභයක් නැති කෙනෙක් කියන්නේ. පින්නතුනේ ඒක නෙමෙයි ශාසනය. එතනින් නෙමෙයි මැනිය යුත්තේ. ඒක අපිට කරන්න පුළුවන්කම තියෙන සීමාවක් නෙමෙයි. ඒ නිසා භික්ෂුවකගේ සීමාව අපි හොඳට හඳුනාගෙන තියන්නට ඕන දෙයක්. නිසා ඒ විදිහට සමාජ සේවය ඒ විදිහට කරා කියලා ඒක කවදාවත් කැපසරුප් දෙයක් වෙන්නෙත් නැහැ, විනයානුකූලත් නැහැ. ඒක කර්මයට අනුලොම් වෙන දෙයක්ුත් නෙමෙයි. ඒක බලවත් අකුසලයක්. එතකොට දැන් සමහර වෙලාවට සංඝයා සතුතේ අපිට භික්ෂුන් වහන්සේලා උදෙසා විතරක් වියදම් කරලා ඒ දේ තියන්න වෙනකොට කියනවා අර ඒ සීලය ගැන කර්මය ගැන හිතලා අනිත් අයත් අකුසලයටපත් නොකර ඒ අය ගැන හිතලා කල්පනා කරනකොට අන්න ඒ හාමුදුරන්ට ඇඟිල්ල දික් කරන්න පුරුදු වෙලා ඉන්නවා මේ ගොඩ ගහ ගන්නවා තණ්හාවෙන් මේ ඔක්කොම එකතු කර ගන්නවා තණ්හාවෙන් මේ විදිහට ඒ භික්ෂුන් වහන්සේලාට ඇඟිල්ල දික් කරන්න පුරුදු වෙලා ඉන්නවා මේ සීලය කියන සීමාව තුළ භික්ෂුවගේ සීලයේ සීමාව නොදන්නාකම නිසා මිනිස්සු සිද්ධ කරගන්න බොහොම බලවත් අකුසල කර්ම වේවා. ඒ නිසා ඔබ බෞද්ධයින් හැටියට තාම පරිස්සම් වෙන්න ඕනේ, තාම කල්පනාකාරී වෙන්නට ඕනේ. භික්ෂුන් වහන්සේලා පිළිබඳව විවේචන කරනකොට, ඒ පිළිබඳව කතාබස් කරනකොට නිකන් ගින්දරත් එක්ක සෙල්ලම් කරලා Taman දුකටපත් වෙන්න හොඳ නැහැ. අපි අවුරුදු 50ක් 60ක් ඉඳලා මැරෙලා ඒක ඇතුලේ ඉඳලා අපි මේ කර්මය පිළිබඳව තැකීමක් නොකොට මේ සිද්ධ කරගන්න අකුසල් නිසා අනන්ත සසරක ඊට පස්සේ මහ දුක්ඛිත තත්වයන්ට පත්වන්නට හේතු වෙන දේවල් තමයි අවසාන වශයෙන් අපි සිද්ධ කරගන්නේ. ඒ නිසා ඒක නෙමෙයි අපි කළ යුතු දේ. අපි හඳුනා ගන්නට ඕනේ භික්ෂුවකගේ සීලයේහි සීමාව මොකක්ද කියන එක. ඊතරම කසපාදන දැන් මේ සංඝ සතු දෙයක් තවත් ගිහියෙකුට දෙනවා කියන එක මේක හරියට මේ මහා භාණ්ඩාගාරයේ තියෙන දේවල් Tamanගේ පුද්ගලික කැමැත්තට කෙනෙක් අරගෙන තව කාට හරි දෙනවා වගේ වැඩක්. ඒ පොදු දේ අනික් අයට ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේ සංඝයාටත් පුළුවන් සංඝ සතු දේවල් බෙදන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ විනයානුකූල ක්‍රමවේද ඉක්මවා ගිහිල්ලා කෙනෙක් මේ මට හම්බ වෙච්චයි කියලා හිතාගෙන බෙදන්න ගියොත් එහෙම මම හිතන්නේ ඒක ලොකු වරදක් තියෙනවා. ඒක කියන්නේ ලෙහෙසි අකුසලයක් නෙමෙයි. ඒක මහා විශාල භයානක අකුසලයක් ඒක. මොකද සමහර වෙලාවට මේ අර වර්තමානය තුළ බොහොම කුමන්ත්‍රණයක් විදිහට ක්‍රියාත්මක වෙන දෙයක් තමයි අර භික්ෂුන් වහන්සේ කියන චරිතය මිනිස්සු අතර බොහොම අපකීර්තියට පත් කරන්න හදන එක. ඒක බොහොම කුමන්ත්‍රණ ස්වරූපයෙන් අද දවසේදී ක්‍රියාත්මක වෙන දෙයක්. හාමුදුරුවන්ට භික්ෂුව කියන චරිතයට ගහලා කොහොම හරි පල්ලෙහාට දාන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේ සමහර වෙලාවට දල්දා මාලිගාව අරගෙන වෙන්න පුළුවන්, රුවන්වැලි සෑය අරගෙන වෙන්න පුළුවන්. ඉන්න හාමුදුරුවන්ව විවේචනය කරන්නට පවා පෙළඹෙනවා. කොහොම මේ වලට හම්බෙන දේවල් වලින් එක ටිකක් වියදම් කරන්නකෝ මේ මිනිස්සුන්ට කන්න දෙන්නකෝ. මේ ආදී ලෙස ඉතින් බැලූ බැල්මට හිතනවා මේ සාධාරණ විවේචනයක් දෝ කියලා. හැබැයි එහෙම බැලූ බැල්මට හිතුණට කර්මයේ සීමාව ඒක නෙමෙයි. බුද්ධ සන්තක වස්තුවක් එහෙම ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. චේතිය සන්තක වස්තුවක් එහෙම තව කෙනෙකුට ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙම දෙන්න පුළුවන් කමක් නැත්තේත් නෑ. ඒ නිසා ඒක බොහොම භයානක අකුසලයක්. ඒ නිසා ඔබ නිකන්වත් තව කෙනෙක්ගේ මතට පොළඹවන්නවත් එහෙම අදහස් ප්‍රකාශ කරන්නවත් එපා. ඒක කර්මයේ පැත්තෙන් ගත්තොත් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක ඊටාම භයානක තත්වයක්.
ඒ නිසා මේ ඒක මම හිතන්නේ මේ කාරණාවෙන් අපේ මාතෘකාවෙන් පිට වුණත් ඒක මේ හොඳට තේරුම් අරගෙන ඔබ හික්මිය යුතු, හැසිරිය යුතු, සිටිය යුතු දෙයක් හැටියට ඔබට පැහැදිලි කරන්නට ඕනේ. ඉතින් එහෙම පිරිසුදු පැහැදිලි දැනුමක් නැතුව ඔබ කතා කරන්නට යන එක බොහොම නුසුදුසුයි. කතා කරන්න පුළුවන්කම තිබුණට ඔබ කතා කරන්නට ඕන ඔබ දන්න දේවල්, ඔබ නොදන්න දේවල් ගැන කතා කරන්න ගිහිල්ලා නිකරුණේ අකුසල් සිද්ධ කරගන්නට එපා. මොකද ඒක මේ විශේෂයෙන්ම අර දැන් විනය ණය කියන එක බොහොම සියුම් දේවල්. එක හාමුදුරු කෙනෙක් හොරකමක් කළා තියෙනවා. හැබැයි ඒ හොරකම පිළිබඳව ඒක උන්වහන්සේට පරාජිකා වුණාද කියන දේ පිළිබඳව විනිශ්චය කරන්න වෙන න්‍යාය ගත්තාම ඒක ඊටාම සියුම්. අර ලස්සන පොල් කට්ටක කැටයම් කරපු දේ සමුද්‍රගිරි විහාරයක සමුද්‍රාසන්න විහාරයකදී හාමුදුරු කෙනෙක් බොහොම කැටයම් කපන එක පොල් කට්ටක බොහොම ලස්සන මේ කැටයමක්. ඊට පස්සේ මේ කැටයම එක හාමුදුරු කෙනෙක් මේ පන්සලට ගියාම හොර හිතෙන් ගන්නවා. අරගෙන අනුරාධපුරයට එනවා. අනුරාධපුරයට ආවහම අර කැටයම කපපු හාමුදුරුවොත් එනවා අනුරාධපුරයට. උන්වහන්සේ දකිනවා මේක මේ භික්ෂුන් වහන්සේ පරිහරණය කරනවා. උන්වහන්සේ ඊට පස්සේ මේ ගැන අහනවා මේ කොහෙන්ද ගත්තේ, හොරෙන් නේද ගත්තේ කියලා. ඊට පස්සේ බලනකොට අර හාමුදුරු හොර හිතින් ගත්තේ. මේ ගැන විනය විනිශ්චය කරන්න යනකොට කොච්චර සියුම් විනිශ්චයක්ද කරන්න කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ අදින්නාදාන පරාජිකාවේ විනිශ්චය ගැන කතා කරනකොට බොහොම සියුම් විනිශ්චය ගොඩාක් තියෙනවා. මේක විනිශ්චය කරනකොට අන්තිමේටම මේ පොල් කට්ටක වටිනාකමත් මේ පොල් කට්ට කැටයම් කරන්නට ගත්ත වටිනාකමත් හොරකම සිද්ධ වුණ ස්ථානයේ ඒ ප්‍රදේශයේහි තියෙන ඒ වෙනුවෙන් තියෙන වටිනාකමත් විනිශ්චය කරලා අර භික්ෂුන් වහන්සේ පරාජිකා නැහැ කියන විනිශ්චය තමයි ලැබෙන්නේ. ඒක තමයි විනය ණය. ඒක තමයි විනයානුකූල විනිශ්චය බවට පත් උනේ. නිකන් හොරකම දිහා බලලා කෙනෙක් මේක විනිශ්චය කළා මේ හොරෙක් මේ පරාජිකාවට පත්වන මිනිස්සෙක් කියලා චෝදනාවේ භික්ෂුන් වහන්සේට සිද්ධ කරන්න ගියා නම් ඒ මිනිස්සු මොනතරම් බලවත් අකුසලයක්ද සිද්ධ කරන්නේ. ඇතැම් සියුම් විනිශ්චයන්ගෙදී කියනවා භික්ෂුන් ඒ හාමුදුරුවන්ට කියන්නට එපා කියලා එකපාර ඔබ වහන්සේ පරාජිකාමයි කියලා. ඒ විනය විනිශ්චය දීම ගැන කියනකොට භික්ෂුන් වහන්සේලාට හාමුදුරුවන්ට තව හාමුදුරු කෙනෙකුගේ විනය විනිශ්චය පිළිබඳ දෙනකොට කියන්නේ සමහරලාවට තමන්ගේ ගුරුවරයා ළඟට ගිහිල්ලත් අහන්න කියනවා. දැන් මගේ ළඟට එනවා නම් කෙනෙක් විනය විනිශ්චය ගන්න මට පේනවා නම් මේක පරාජිකා කියලා සියුම් විනය විනිශ්චයක් වෙනකොට මට කියන්න එකපාර ඒකට පිළිතුරු නොදී මේ මගේ ගුරුවරයා ළඟට ගිහිල්ලත් අහන්න කියනවා. මට ගුරුවරයෙක් නැත්තම් මගෙන් ඉගෙනගත්ත දක්ෂ ශිෂ්‍යයෙක් ඉන්නවා නම් ඒ ශිෂ්‍යයාගෙන් හෝ අහන්න කියලා තව කීප දෙනෙකුගෙන් අහන්න ඒ කෙනාව පොළඹවන්න කියනවා. ඒ කොහොමත් පේනවා නම් පරාජිකයි කියලා අන්තිම විදිහට යාට කියනවා. බොහොම සියුම් විනය විනිශ්චයක් නම් පැහැදිලි තැනක් නොවේ. ඔබ ගිහිල්ලා වීරයෙන් භාවනා කරන්න. ඔබේ සිත එකඟ වෙන්නේ නැත්තම් ඒකාන්තයෙන් ඔබ සීල විපත්තියකටපත් වෙලා එහෙනම් ඔබ මේ ශාසනයේ උපසම්පදා භූමියෙන් නැති වුණ කෙනෙක් හැටියට ඔබ සලකන්න කියලා එයාටම ඒක තීරණය කරගන්න අවකාශයක් සලසන්න කියන එච්චර සියුම් නම් විනිශ්චය පැහැදිලිව දෙන්න බෑ නා. එතකොට ඒ වගේ තමයි විනය විනිශ්චය සැපයීම පිළිබඳව අපට මේ විනය පිටකයේ විනය ණය දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විනය ණය මොකක්වත්ම දන්නේ නැතුව මිනිස්සු හිතනවා නම් භික්ෂුවක් පිළිබඳව තීරණය කරන්නට ඒක එච්චර ප්‍රඥා ගෝචර දෙයක් නෙමෙයි. ඒ නිසායි ඒක බොහොම භයානක දෙයක් හැටියට කිව්වේ. එතකොට මෙතනදී යෙදෙන වැදගත් කාරණාව තමයි විනය විනිශ්චය දීම ගැන මම එතනදී ප්‍රධාන වශයෙන් කිව්වේ. ඒ අවසාන වශයෙන් මේ භික්ෂුන් වහන්සේට කියන්න කියන දේ තමයි මේක අරගෙන මේ ඔබ වහන්සේ ගිහිල්ලා මේ විදිහට හිත වඩන්න. හිත වඩනකොට හිත එකඟ වෙන්නේ නැත්නම් හිත වඩන්න බෑ නම් එතනින් එහාට ඒක කෙරෙන්නේ නැත්නම් ඔබ වහන්සේ සීල විපත්තියකටපත් වෙලා කියන එක. ඒකට සීල විපත්තියකටපත් වුණ පුද්ගලයෙකුට එයාගේ හිත සමාධිමත් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයට පමුණවාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සීල විපත්තියටපත් වුණ පුද්ගලයෙක් මේ සීල විපත්තිය විපත්තියක් කියන්නේ නිසා. එයාට හිත හදාගෙන යන්න පුළුවන් කමක්වත් නැහැ. ඒ නිසා සීල විපත්තිය පිළිබඳව අපි කතා කරනකොට අපි හොඳට තේරුම් ගන්නට ඕන දෙයක් තමයි ඒක ප්‍රධාන වශයෙන් අපේ සම්පූර්ණම ප්‍රතිපදාවට බලපාන දෙයක්. භික්ෂුන් වහන්සේ නමන්න භික්ෂුන් වහන්සේගේ ප්‍රතිපදාවට බලපාන දෙයක්. ගිහියා නම් ගිහියාගේ ප්‍රතිපදාවට ඒක බලපාන දෙයක් තමයි සීල විපත්තිය කියන දේ. ඒක නිවන් දකින්න ප්‍රතිපදාවට මාර්ගයට ඍජුව බලපෑම් ඇති කරන දෙයක්. එතනින් එහාට යට හිත වඩන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වරද පිළිබඳව ආයතන සංග්‍රහයේ පිහිටනකම්. එතකොට මේක මෙහෙම කිව්ව ගමන්ම ප්‍රතිතර්ක නගන්න හදනවා.
අඟුලිමාල තෙරුන් වහන්සේගේ චරිතය අරගෙන හරි එහෙම නැත්නම් බොහොම ඉක්මනට මේ සන්තති ඇමතියාගේ කතාව අරගෙන හරි ප්‍රතිතර්ක නගන්න හදනවා කො මේ කට්ටිය සිල් සමාදන් වෙලාද මේ ධර්මය අවබෝධ කළේ කියලා. දැන් තික්කපඤ්ඤ පුද්ගලයන්ගේ ස්වභාවය තමයි එය හරියට අර වතුරෙන් ගොඩට ඇවිල්ලා තියෙන ඉරේලිය වැටෙනකම් බලන් ඉන්න නෙළුම් පොහට්ටු වගේ. වැටිච්ච ගමන්ම පිපෙනවා. එතකොට ඒ පිපෙන්නෙත් හැම මලක්ම පිපෙන විදිහට තමයි මේ මල පිපෙන්නෙත්. හැබැයි ඒ මලට අවශ්‍යතාවය තිබුණේ ඉරේලිය වැටෙන්න විතරයි. ඒ වගේ ධර්මයේ පරතෝഘോഷය තුලින් ලැබෙන්න විතරයි අවශ්‍යතාවය තිබුණේ. ඒ තික්කපඤ්ඤ පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ හමුවේම ඒ පාරමිතා පූර්ණේ කරගත්ත උතුම ධර්මය අවබෝධ කළා. හැබැයි එතනින් මෙහා මේ පංච උපාදානස්කන්ධය ගැන උදේ හවස කියලා ත්‍රිපිටකයේ සූත්‍ර ටික පරිශීලනය කර ඉන්නකොටත් මේකේ අවබෝධය තවත් මේ ඒ කියන්නේ ප්‍රතිවේදයේ කියන දේ දුෂ්කරය. අනිවාර්යයෙන්ම මේ සීලේ හික්මෙමින් ඉදිරියට යන්නට ඕනේ. අර කෙනාට වෙනම සීල් රකින්න කාලයක් නොතිබුණාට එයා ඉස්සෙල්ලාම සීල සංවර භූමියටපත් වෙලා තමයි යාගේ මානසික මට්ටම අර මට්ටමට යන්නේ. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනකොට අපායගාමී කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා කියනකොට එයාගේ පළවෙනි දේ තමයි කය වචනේ ඉක්මවා යන්නට පුළුවන් මට්ටමේ චේතනාව එයාගෙන් සම්පූර්ණම සමතේකටපත් වීම එතන සිද්ධ වෙනවා. අපි එකපාර සෝවාන් වුණා එකපාර රහත් වුණා කියලා කතා කළාට මේ එකපාර ඒ දේ වුණා කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. එයාගේ මානසික මට්ටම තාම ක්ෂණයක් තුල ඒ විදිහට සිද්ධ වුණා. දැන් අපිට එකවර අත උස්සන්නත් පුළුවන් එහෙම නැත්නම් හිමීට ඒ දේ කරන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා එතනත් සීලය තිබුණා. එතන සීලේ නැතුව එයා නිවන් දැක්ක හැම නෙමෙයි. සීලයේ සීමාව ඉක්මවන්න නැතුව නිවන් දැක්කේ නැහැ. ඒ නිසා සෝවාන් ආර්යයන් වහන්සේ සීලේහි පරිපූර්ණකාරී කියලා කියනවා. එයාට ආපහු සීලේ කැඩෙන තැනකටපත් වෙන්නේ නැහැ. පංච ශික්ෂාවන් කැඩෙන තැනකට. ඒ නිසා උන්වහන්සේ සීලේ පරිපූර්ණකාරී. සීලේ නැතුව නිවන්න නැහැ එතන. ඒ නිසා තික්කපඤ්ඤ පුද්ගලයෙකුට උනස් සීලේ තියෙනවා. හැබැයි ඒක අපිට විශ්ලේෂණය කරගන්න තියෙන්නේ න්‍යායාත්මකව. අපිට මේ ධර්මය අවබෝධ කරගන්නකොට අනිවාර්යයෙන්ම සීලේහි සීමාව තුළ අපි හික්මෙන්නට ඕනේ. ඒකට ගිහියගේ සීලේ ගිහියත් පැවිද්දගේ සීමාවේ පැවිද්දත් සීලයේ තුළ අනිවාර්යයෙන්ම හික්මීම ලබන්නට අවශ්‍යමයි. මම හිතන්නේ ඔබට ඊටමත් වැදගත් කරුණු කාරණා රාශියක් අපේ ගෞරවනීය කස්සප හඳුරන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. විශේෂයෙන් ඔබ මතක තබා ගන්න මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ සීලය ගැන කතා කරනකොට බොහොම පරිස්සම් වෙන්න. භික්ෂුවගේ සීලයක් පිළිබඳව නායක හාමුදුරුවමක්වත් විනිශ්චයක් දෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ධර්ම විනයදර විශේෂයෙන් විනයදර භික්ෂුන් වහන්සේලාට බාර දෙනවා මේ සම්බන්ධයෙන් විනිශ්චයක් කරන්නට කියලා. ඒ විනයදර භික්ෂුන් වහන්සේලාවත් එකපාර විනිශ්චයක් දෙන්නේ නැහැ. ඒ බෙහෙවින්ම සාකච්ඡාවට බඳුන් කරලා සමහර ලාවට අවසාන වශයෙන් ඒ අදාළ තැනත්තටම කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ඔහුටම වටහා ගන්න පුළුවන් විදිහටයි අවකාශ සලසන්නේ. ඉතින් ඒ තරම් ගැඹුරු කාරණා සම්බන්ධයෙන් ධර්මයක් විනයක් සම්බන්ධයෙන් ඉතා අල්ප දැනුමක් තියෙන ඔබ විනිශ්චය කරන්න හදනවා නම් එය බෙහෙවින්ම වරදට වැටෙන්න තියෙන ඉඩකඩක්. ඒ බඳු තැන් වලින් පරිස්සම් වෙන්න කියලා නැවතත් කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරන්නේ. ඉතින් අද මේ සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරනවා යසෝමැණිකේ හේරත් රම්පා කුමාරි, ජයසුන්දර විජේරත්න, අනුර ප්‍රේමතිලක, වසන්ත ඥානතිලක යන දූ දරුවන් හා තිලකරත්න බණ්ඩාර, ශශිකා නවරත්න, ධනුෂිකා නවරත්න කියන මුණුබුරු මිනිබිරියන් විසින් ඒ වගේම අරමුණු වශයෙන් නැති කරගෙන තියෙනවා මීට වසර 3කට පෙර මිය පරලොව ගිය WM පොඩිමැණිකේ මෑණියන්, වසර 33කට පෙර මිය පරලොව ගිය HMR තිලකරත්න හේරත් පියතුමන්, 20 වසරකට පෙර මිය පරලොව ගිය HM සෙනරත් බණ්ඩාර සොහයුරා, ඒ වගේම මෑතකදී හදිසි අනතුරකින් මිය පරලොව ගිය චතුර දිවන්ත රත්නායක පුතුණුවන් ඇතුළු සියලු ඥාති හිතයිශීනට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම සෙත් පැතීමට බලාපොරොත්තු වෙනවා තෙනුලි සෙහන්සා දියණිය හා සනුල් දුල්මිත පුතුණුවන්ට, මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න රැස් කරගත් අති උදාර කුසල ආනිසංස ධර්මයන් ප්‍රථමයෙන් ලෝසසුන් සුරකින්න ඔබ අප සුරකින්න දෙවියෝ අනුමෝදන් වෙත්වා. පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වන සඳහන් කළ ඥාතීන් ප්‍රධානව ඔබ සියලු දෙනා නමින් මියගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිශීනුත් පින් කැමැති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදෙත්වා, සුවපත් වෙත්වා, ලෞතුරු නිවනින් සැනසීම ලබත්වායි
සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සඳහන් කළ පින්තුන් ඇතුළුව දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සැමටත් සදේවක ලෝකයාටත් දෙලොව යහපත සැලසේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා, දැහැමි සිතුම් පැතුම් දියුණු වේවා, ඊටමත් ඉක්මනින් සංසාර දුකින් අත මිදී ලබන ලෞතර නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.